අනතුරුව නැවතත් අපි ඔබ මුණ ගැහෙනවා අපේ විශේෂාංග අතරින් තුන්වෙනි විශේෂාංගයට යොමු වෙන්නයි සූදානම් වෙන්නේ. පහුගිය සතියේ අපි ඔබට පොරොන්දුවක් ලබා දුන්නා. ගැබ්ගෙල පිළිකා සම්බන්ධයෙන් අපි කතා කරේ. එහි ඉතිරි කොටස දිගුවක් ලෙස එහි අද දවසේ අපි මේ පිළිබඳව ඔබත් එක්ක කතා කරනවා කියන මාතෘකාව. ඒ කාරණාව අපි යොමු වෙන්න සූදානම් නිරෝගී සුව විශේෂාංගයට. ඉතින් අදත් සුපුරුදු විදිහට ඒ පිළිබඳව කතා කරන්න හොඳම වෛද්‍යතුමන් අපි කැඳවාගෙන එනවා මැදිරියට. ඒ තමයි ප්‍රසව හා නාරි වේද පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහරගම අපේක්ෂා රෝහලේ සාරද කන්නංගර වෛද්‍යතුමන් ආයුබෝවන් සුබදවස. වෛද්‍යතුමනි අපි පහුගිය සතියේ මේ පිළිබඳව කතා කරා. නමුත් අපිට කාලය ලැබුණේ නැහැ කතා බහ අවසන් කරන්න. අද දවසේ කතා බහ ආරම්භ කරන්න කලින් අපි ආයෙත් පුංචි මතක් කිරීමක් කරමු. ඇත්තටම මොකද්ද ගැබ්ගෙල පිළිකාවක් කියන්නේ කියලා. ඔතනින් මම පහුගිය සතියේ පොඩි දෙයක් අපි කියාගෙන ආවේ මේ ගැබ්ගෙල පිළිකාවක් කියන්නේ වෛරසයක් නිසා ගැබ්ගෙලේ ගර්භාෂයට පහළ කොටසේ තියෙන ගැබ්ගෙලේ ඇති වෙන පිළිකාවක්. මේක වෛරසයක් නිසා ඇති වෙන්නේ. ඒ වෛරසයේ ශරීරගත වූ පමණින් පිළිකාව ඇති වෙන්නේ නැහැ. වෛරසයේ ශරීරගත වෙලා වසර 5ක විතර කාලයක් වෛරසයේ ශරීරය තුල ක්‍රියාත්මක වීම ඒකට ඉඩ සලසන ප්‍රතිශක්තිය අඩු කරන දුම්පානය වැනි ක්‍රියාමාර්ග එවන් තුල තමයි මේ ගැබ්ගෙල පිළිකාව ඇති වෙන්නේ. නමුත් මේක පැප් පරීක්ෂණයක් මගින් ඉතාමත්ම ඉක්මනින් වෛරසය පිළිකාවක් බවට පත්වීමට කලින් අපිට අඳුන ගන්න පුළුවන් කියන කාරණේ තමයි අපි කිසිමනේ පැහැදිලි කරේ. මම අපි එතනින් එහාට අද සාකච්ඡාව කරගෙන යනවා. හොඳයි. එතනින් එහාට සාකච්ඡාව කරගෙන යනකොට අපි ඔබට මතක් කරනවා ඔබට මේ සම්බන්ධයෙන් යම්කිසි හෝ ආකාරයක ගැටලුවක් තිබෙනවා නම් සහ ඔබ දැනගත යුතු කාරණාවක් තිබෙනවා නම් හෝ ඔබ යම්කිසි හෝ රෝගී තත්වයකින් මේ හා සමාන පීඩාවට පත් වෙච්ච කෙනෙක් නම් ඔබට වෛද්‍යතුමන්ට කතා කරන්න ප්‍රතිකාර ක්‍රම පිළිබඳව කතා බහ කරන්න පුළුවන්කම තියෙනවා. 0115 299 299 මැදිරිය දුරකථන අංකය ඔබ වෙනුවෙන් අපි විවෘත කරලා තියෙන්නේ. අඩ හෝරාවකට ආසන්න කාලයක්. දැන් කාන්තාවක් විදිහට මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන වයස් සීමාවක් තියෙනවද? එතනින් එහාට ඔය කියන අපි යම්කිසි ක්‍රමවේදයන් ටිකක් මතක් කරා. ඒ ක්‍රමවේදයන් එක්ක කාන්තාවන් කොහොමද මොන වගේ දේවල් වලින්ද පරිස්සම් වෙන්න ඕනේ වෛද්‍යතුමනි? ඔව් මම පැහැදිලිවම කිව්වා මේ ගැබ්ගෙල පිළිකාව සම්බන්ධයෙන් කතා කරනකොට මේ වෛරසයේ ශරීරගත වීම සිදුවෙන්නේ ලිංගික ක්‍රියාකාරීත්වය මගින්. එතකොට මේ වෛරසයේ ශරීරගත වීමේදී ඇතිවන කාලය කියන්නේ තමන්ගේ පළවෙනි ලිංගික ක්‍රියාකාරීත්වයත් එක්ක තමයි වෛරසයේ ශරීරගත වෙන ඉඩකඩ තියෙන්නේ. එතකොට ඒකත් එක්කම ඒ ඇති වෙලා ඒ වෛරසය ශරීරගත වෙලා අවුරුදු 5ක විතර කාලයක් ඇතුළත තමයි මේක පිළිකාවක් බවට වර්ධනය වෙන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් ඒක 100%ක්ම එහෙම වෛරසය ශරීරගතව පමණින් වෙන්නේ නැහැ. වෙන්නේ ඒක වෛරසය ක්‍රියාකාරී වෙන්න අවශ්‍ය අනෙකුත් සාධක ඇති වුණොත්. ඒ කියන්නේ වෛරස නිතර ශරීරගත වුණොත්. ඒ කියන්නේ ලිංගික සහකරණ එක්කයකට වැඩි ප්‍රමාණයක් එහෙම නැත්නම් ආරක්ෂිත උපක්‍රම භාවිතා නොකිරීම. ඊට පස්සේ දුම්පානය, ඊළඟට මධ්‍යසාර භාවිතය, ඊට පස්සේ සෞඛ්‍ය පිරිහෙන ආහාර වර්ග, පැණිබීම, කෘත්‍රිම රසකාරකයේ දු ආහාර, එවැනි කාරණාත් එක්ක කිරිපිටි, එවැනි කාරණාත් එක්ක තමයි මේක වෛරසය පිළිකාවක් දක්වා වර්ධනය වීමට හැකියාව තියෙන්නේ. ඊට පස්සේ ඊළඟට අනිත් කාරණේ තමයි ඒ කාලේ ඇතුළත තමයි අපි අර පැප් පරීක්ෂණයට යොමු විය යුත්තේ. එතකොට පැප් පරීක්ෂණයකට යොමු වෙත්තේ තමන්ගේ පළවෙනි ලිංගික එකතු වීමකින් පස්සේ අවුරුදු 5ක් දක්වා කාලය තුල කියන්නේ තමන් ලිංගිකව සක්‍රිය වෙලා අවුරුදු 5ක් ඇතුළත පැප් පරීක්ෂණය 5කින් වගේ ප්‍රමාණයකින් පැප් පරීක්ෂණයට යොමු වීමත් එක්ක අපිට පුළුවන් වෛරසයේ ශරීරගත වුණත් ඒක පිළිකාවක් දක්වා වර්ධනය වීමට ප්‍රථම අඳුරගෙන එතනින් ප්‍රතිකාර සඳහා යොමු වෙන්න. ඊළඟට තව එක කාරණයක් මම මතක් කරනවා. මම දැන් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙලේ තියෙනවා ඒ වෛරසයට විරුද්ධව කරන එන්නතක්. ඒ එන්නත දැන් අවුරුදු 13 හැම ගැහැණු ළමයෙකුටම මේ වෙනකොට ලංකාවේ ලබා දෙනවා. හොඳයි. ඉතින් මේ පිළිබඳව කතා කරද්දී ඔබට පුළුවන්කම තියෙනවා අපිට කතා කරන්න. මැදිරි දුරකථන අංකය විවෘතයි 0115 මැදිරියට කතා කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. දැන් ඔබතුමාට ලැබිලා තියෙන අත්දැකීම් එක්ක විශේෂයෙන්ම ඔබතුමා හම්බ වෙන්නේ නාය වෛද්‍යතුමනි මේ මෙන් පීඩාවට පත් වෙච්ච අයගේ කරුණු කාරණා එක්ක අපි සැලකිලිමත් විය යුතු විශේෂ දේවල් තියෙනවද? ඔව් විශේෂයෙන්ම මම කිය යුතු කාරණයක් තමයි මේ රෝග ලක්ෂණත් එක්ක තියෙන එකක් තමයි ආර්ථවයේ අක්‍රමිකතා.
ඊළඟට යෝනි ශ්‍රාවයන් ඊළඟට ඊට පස්සේ දුගඳ හමන යෝනි ශ්‍රාවයක් අක්‍රමවත් රුධිර වහනයක් වැනි කාරණා තියෙන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට අමතරව මම කිව්වා අර වෛරසය ශරීරගත වීම නවත්තන්න බෑ අපිට කොහොමදවත් ලිංගික කාර්යයන් නවත්තන්න බෑ. එතකොට ඒ වෛරසය ශරීරගත වුණාට පස්සේ එන සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පුරුදු භාවිතය මේ කෘත්‍රිම රසකාරකයේ දූ ආහාර ඊළඟට දුම්පානය මද්යසාර පානය වැනි කරුණු වලින් ඈත්වීම මගින් මේ වෛරසය ශරීරගත වුණ වෛරසය ශරීරයෙන් ඉවත් කරන්න ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරන්න පුළුවන්. ඉතින් ඒ කාරණා ටික තමයි මට පැහැදිලිව කියන්න ඕන මේකට දැනුවත් විය යුතු කාරණා සහ සැලකිලිමත් විය යුතු කාරණා විදියට. හොඳයි අද දවසේ අපි ගැබ්ගෙල පිළිකාවන් පිළිබඳවයි කතා බහ කරමින් ඉන්නේ. පහුගිය සතියේ අපි කතා කරපු ඒ මාතෘකාවේම දිගුවක් විදියට අපිට එදා කතා කරලා අවසන් කරන්න බැරි වුණු කරුණු කාරණා පිළිබඳව කතා කරන්න. අපි සම්බන්ධ කරගන්නේ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රසව හා නාරි වේද පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරද කන්නංගර වෛද්‍යතුමන්. දැන් වෛද්‍යතුමනි මෙහෙම පිළිකාවක් තියෙන කෙනෙක්ට අපි යම් කිසි තාක් දුරකට මේ ගැන කතා කරා. ඉන් පීඩාවට පත්වෙච්ච කෙනෙක්ගේ දරුවන් ඉන්නවා නම් පවුලක එහෙමත් නැත්නම් සහ වර්තමානයේ අපි දැන් ඔය දකින ප්‍රධානම කාරණාවක් තමයි මේ අපි උසාවියේදීම දකිනවා යම්කිසි ආකාරයකට මේ පීඩාවට පත්වෙච්ච කාන්තාවන් විවිධ අවස්ථාවන් වලදී. එහෙම අවස්ථාවක දරුවෙකුට හෝ වේවා කාට හෝ වේවා එහෙම යම්කිසි අපචාරයකට පත්වෙච්ච කෙනෙක්ට එහෙම බෝවීමක් සිදුවේ හැකියද මේ පසු කාලිනව එහෙම රෝගයක් තිබ්බ කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් තිබුණු කෙනෙක් හරහා? නෑ මම හිතන්නේ ඒක දැන් පොඩි ඒක මම කලිනුත් අර පැහැදිලි කිරීම කර මේක ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගයක් නෙමෙයි. ඒක වෛරසය ලිංගිකව ශරීරගත වුණාට අපි අර sexually transmitted diseases එහෙම නැත්නම් STD ගණයට වැටෙන රෝගයක් නෙමෙයි මේක. ඒක ලිංගික එකතු වීමකින් හෝ එහෙම ශරීරගත වීලා ඒකෙන් පිළිකාවක් වැළඳෙන තත්ත්වයට අපි හිතමු සාමාන්‍ය ලිංගිකව සම්ප්‍රේෂණ වෙන රෝග hepatitis B HIV එවැනි රෝග ගණයට වැටෙන්නේ නෑ මේක. ඒ වෛරසය ශරීරගත වෙලා මොකද වෛරසය ශරීරගත වෙලා පිළිකාව බවට පත් වෙන සෑහෙන කාලයක් යනවා. ඒ කාලය තුල අනිකුත් අර වෛරසය ශරීරගත වෙන මූලික ට්‍රිගර් එක විතරයි. අනිකුත් දේවල් වලින් තමයි අපි මේක පිළිකාව බවට පරිවර්තනය කරගන්නේ තමන් විසින්ම ඇත්තටම. ඉතින් ඒක නිසා අර වගේ දේවල්දී ඒක මෙතනදී අපිට සම්බන්ධයක් කරන්න බෑ ඇත්තටම. හොඳයි. කුමාරි මහත්මිය කඳානෙන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අයිබෝන් සුබෝදෑසනක්. ඔබේ ගැටලුව වෛද්‍යතුමාට ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. මේ ડોක්ටර් මේ දැනගන්න ඕනේ. මම ඇමරිකාවේ ගියා වුණේ. මේ කෙනෙක් අවුරුදු 39යි. ඊට අවුරුද්දක් බැලුව බබාලා හිටියේ නැහැ. ඉතින් මේ ડોක්ටර් කෙනෙක් ගාවට ගියාම මට හෝමෝන් පෙට්ටි ඒ කියන්නේ මේ බිම්බ මෝරන් පිටියම දුන්නා ඒත් බබාලා හැදුන්නේ නැහැ. ඊට පස්සේ SHG කියන ටෙස්ට් එක කරා ඒකෙන් දැනගත්තා මේ ෆැලෝපිනාලේ මේ බ්ලොක් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ ડોක්ටර් මේ මට ලැබොරස්කෝපි ඩයු ටෙස්ට් එකක් කළා. වයසත් එක්ක නැත්නම් ඒක පිළිකාවකට එන්න පුළුවන්ද? මට ස්වභාවික දරුවෙක් හදාගන්න බැරිද කියන එක අහනවා. හොඳයි. ඔබ හැංගීම් බරයි මේ වෙලාවේ අපිට තේරෙනවා ඒ සම්බන්ධයෙන් අපි වෛද්‍යතුමාගෙන් විමසීමක් කරමු. වෛද්‍යතුමා අපිට මොන වගේ පිළිතුරක්ද දෙන්න? ඔව් පැහැදිලිව මට කෙටි පිළිතුරක් දෙන්න. මොකද ඔහුගේ තිබුණේ සාපලතා ප්‍රශ්නයක් අපි කතා කරන මාතෘකාවට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම. ඒකේ එකම දේ තමයි එවැනි දේවල් පිළිකාවකට එන්න පුළුවන්ද කියලා. නමුත් ඒක පිළිකා සම්බන්ධයෙන් ගැටලුවක් නෙමෙයි ඇත්තටම ඔහුට තියෙන. එවැනි දේවල් පිළිකාවකට එන්න බෑ කියන එක තමයි පිළිතුර දෙන්න තියෙන්නේ. ඒකට අදාළ වෛද්‍ය ප්‍රතිකාර යොමු කරගත්තා නම් හොඳයි. අපි මේ නිරන්තරයෙන් වෛද්‍යතුමාත් එක්ක කතා කරද්දී අපි මේ පිළිකා සම්බන්ධයෙන් කතා කරනකොට වෛද්‍යතුමා කියන දෙයක් තමයි මේ අපි ගන්න ආහාර වේල අපේ ඇවතුම් පැවතුම් නිසා තමයි අපි විසින් මේ පිළිකාවක් බවට පත් කරගන්නේ කියලා. එතකොට ඒ දේවල් වලදී අපි කොහොමද පරිස්සම් වෙන්න ඕනේ? මොන වගේ විශේෂ කාරණා පිළිබඳවද අපි සැලකිලිමත් වෙන්න ඕනේ? ඔව් පැහැදිලිවම ඒක වැදගත් මේක මේ අපි හිතන්නේ මේ ගැප් කියලා පිළිකාවට පමණක් නෙමෙයි අනිත් පිළිකා විශේෂයෙන් ගර්භාෂය පිළිකා සම්බන්ධයෙන්ුත් මේ තෙල් අධික පිටි විශේෂයෙන් පාන් පිටි සහිත ආහාර මම විශේෂයෙන් මගේ සෑම රෝගියෙකුටම මගේ දැනුවත් කරනත් තමයි මේ පාන් පිටි භාවිතයෙන් වළකින්න කියන එක. කියන්නේ පාන් කොත්තු බර්ගර් එවැනි පීසා එවැනි පාන් පිටි සහිත ආහාර වලින් යවම ප්‍රතිශක්තිය අඩු වෙනවා එක පැත්තකින් තරබාරුව වැඩි වෙනවා. ඒ කාරණා දෙකත් එක්ක ගර්භාෂය පිළිකා වැඩිවීමේ අවදානමක් සෑහෙන්න තියෙනවා. ඊළඟට අනිත් එක තමයි මේ දුම්පානය සහ මද්යසාර භාවිතය. ඒ දේවල් වලිනුත් විශේෂයෙන්ම පිළිකාව දානම වැඩි කරනවා. අපි දන්න දුම්පානෙන් කෙලින් වෙනහළු පිළිකා. නමුත් ගැප් කෙල පිළිකාවලට ඊටාත්ම වැදගත් දෙයක් තමයි මේ සක්‍රිය සහ අක්‍රිය දුම්පානය. ඉතින් මේ දුම්පානය කියන එක
විශේෂයෙන්ම නවත්වා ගන්න ඕනේ මෙවැනි පිළිකාවකින් වළකින්න ඕන නම් මේ වගේම මධ්‍යසාර භාවිතයත් වළක්වා ගන්න ඕනේ. ඉතින් ඒ ඇවතුම් පැවතුම් ටික තමයි මම කෙටියෙන් පැහැදිලි කරේ. ඉතින් ඒක ඇත්තටම කියනවා නම් අපි විශේෂයෙන්ම මේ පිළිකා සම්බන්ධයෙන් පමණක් නෙමෙයි වෙනත් ලෙඩ රෝග ගණනාවකට හේතු වෙන මේ ආහාර පුරුදු වලින් වෙන්විය යුතුයි කියන එක අපි දිගින් දිගටම කියන ස්වාභාවික ආහාර වලට යොමු වෙන්න ඕන. ඒ කාරණාත් එක්ක ඒකට විශේෂ සැලකිල්ලක් මේ වෙනකොට සමාජයේ දැක්වෙමින් තියෙන එක හොඳ කාරණයක්. නමුත් මීට වඩා ඉදිරියට ගිහින් ඒ දේ දැක්වෙන්න ඕන කියන කාරණේ තමයි මම මෙතනදී ඉස්මතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. ඉතින් අද දවසේ අපි කතා බහ කරමින් ඉන්නේ මහර්ගම අපේක්ෂා රෝහලේ ප්‍රසවහාන ආයුර්වේද පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරද කනංගර වෛද්‍යතුමන් සමගින් ඔබටත් මේ අපි ගැබ්ගෙල පිළිකා සම්බන්ධයෙන් කතා බහ කරමින් ඉන්නේ. මේ සම්බන්ධයෙන් ඔබට පවතින ගැටලු වලට විසඳුම් ලබා ගන්න මැදිරිය දුරකථන අංකය ඔබට විවෘතයි 0115 299 299. දැන් ගැබ්ගෙල පිළිකාවක් තත්ත්වය දක්වා වර්ධනය වුණු කෙනෙක්ට අවසානයේ මොන වගේ ප්‍රතිකාර ක්‍රමද තියෙන්නේ? කියන්නේ යම්කිසි අවයව ඉවත් කිරීමක් සිදු කරනවද සහ එයට ලැබෙන ප්‍රතිකාර කොහොමද සහ අර අපි කියන්නේ ස්ටේජස් කියලා දැන් මේ හඳුනා ගැනීමේදී මොන වගේ ක්‍රමවේදයක්ද ක්‍රියාත්මක වෙන්නේ? ඔව් ඒක බොහොම වැදගත් ප්‍රශ්නයක් තිල්ලි මෙතන සාකච්ඡාවේදී. ඒකෙදි අපි කරන පුංචි අවසරයක් දෙන වෛද්‍යතුමනි අපි ඊට පෙර ආතෝ දුරකථන හැමතෙමකට අවස්ථාව ලබා දීලා ඉමු. කාවින්දි මහත්මිය අයිබෝන් සුබදෑසනක්. මට ඩොක්ටර්ගෙන් දැනගන්න පුළුවන්ද මම දැන් මහත්යත් එක්ක මම දැන් ලැබලා අවුරුද්දක් වෙනවා ළමයි නැහැ ඒ වුණාට මහත්යත් එක්ක එකතු වෙනකොට එකතු වුණාට පස්සේ පිට වෙන ස්ථාවයේ මට නම් අමුතු දුර්ගන්ධයක් වගේ දැනෙනවා ඒක පිළිකාකාරකයක් දැන් වෛද්‍යතුමා කිව්වනේ එහෙම මට ස්ථාවයක් පිට වෙනකොට ඒක දුර්ගන්ධයක් යනවා ඒක පිළිකා ලක්ෂණයක් වගේ වෙනවා කියන්නේ ඒක එහෙම පිළිකා ඒ වගේ ගැටගෙන පිළිකාවට සම්බන්ධයිද කියලා මට දැනගන්න පුළුවන්ද වෛද්‍යතුමා ඔබතුමිය මේ පැප් පරීක්ෂණයක් අරගෙනද තියෙන්නේ? නෑ පැප් පරීක්ෂණයක් නම් කළා නෑ. ඔව් පැහැදිලිවම කියනවනේ දැන් ඔබ විවාහ වෙලා අවුරුදු 5ක් වෙන නිසා කාරණේ ඉතාමත්ම සරලයි. ඔබතුමීට කරන්න තියෙන්නේ ගිහිල්ලා පැප් පරීක්ෂණයක් කරගන්න එක. ඒකෙන් ඔබතුමීට නිවැරදිවම දැනගන්න පුළුවන් මේකේ මොන හරි ගැටලුවක් තියෙනවද නැද්ද කියන එක. ඒක නිසා පැප් පරීක්ෂණයකට යොමු වෙන්න කියන පණිවිඩය තමයි මට දෙන්න තියෙන්නේ. හොඳයි. ඉතින් වෛද්‍යතුමාගේ දුරකථන අංකත් මම ඔබට මතක් කරන්නම්. එහා සම්බන්ධයෙන් ක්‍රමවේදයන් ඔබට වෛද්‍යතුමා මුණ ගැහෙන්න අවශ්‍ය නම් ඒ අදාළ ප්‍රතිකාර ක්‍රම ගැන පිළිබඳව වෛද්‍යතුමා සමගින් කතා බහ කරන්න පුළුවන්. හොඳයි. අපි අර මම කිව්වේ දැන් මේකේ ස්ටේජස් තියෙනවා. එතකොට මූලිකම අවස්ථාව තමයි ඇහැට නොපෙනෙන අවස්ථාව. ඒ කියන්නේ අපි කියන මයික්‍රොස්කෝපික් ස්ටේජ් කියලා. එතකොට ඒ අවස්ථාවේ තමයි මම අර කිව්ව පැප් පරීක්ෂණයකින් අඳුරගන්නේ පිළිකාව. එතකොට ඒ පැප් පරීක්ෂණයකින් අඳුරගන්න වෙලාවේදී අපි පැප් පරීක්ෂණය කර ගමන් අපිට එනවා ප්‍රතිඵලයක්. ඒකේ තියෙනවා ඒක ඇබ්නෝමල්ද නෝමල්ද කියලා. ඒක නෝමල් නම් අපිට ගැටලුවක් නෑ කොහොමද? ඇබ්නෝමල් නම් අපි එක සැරේටම ගර්භාෂීවත් කරන ඒ වගේ ප්‍රතිකාර වලට යන්නේ ඒක සුදුසු නැහැ. කරන්න ඕන අපි අරන් කොල්පොස්කෝපි කියලා පරීක්ෂණයක් තියෙනවා. කොල්පොස්කෝපි කියන්නේ ගැප් ගෙල කියන සාමාන්‍ය ඇසට පේන ප්‍රමාණය තියෙන අපි ස්පෙකියුලම් එකක් දාලා බැලුවාම නමුත් ඒක ටික විශාලණය කළා 50 ගුණයක් විතර විශාලණය කළා බලන උපකරණයක් තියෙනවා. ඒක නිකන් බයිනොකියුලර් එකක් වගේ. ඒකෙන් බැලුවම අපිට පැහැදිලිවම පේනවා ගැප් ගෙලේ මොනවා හරි වෙනස්කම් තියෙද කියලා. අපිට මේ වෙනස්කම් තියෙන ප්‍රදේශවලින් අපි සමහරවිට පොඩි බයොප්සි එකක් ගන්නවා. බයොප්සි එකෙන් පොඩි කොටසක් අරන් පටක පරීක්ෂණයට යවනවා. එහෙම නැත්නම් මේ වෙනස්කම් තියෙන ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. ඉතින් එතකොට මේක මම කිව්වා පූර්ව පිළිකා තත්ත්වයේ මූලිකම අවස්ථාවේ තියෙන දෙයක්. එතකොට ඒක අපි සම්පූර්ණයෙන්ම ඉවත් කරාම මේක පිළිකාවක් දක්වා වර්ධනය වීමට ප්‍රථම 100% සුවය ලැබෙනවා. ඒක තමයි දැන් මේ කොල්පොස්කෝපි පරීක්ෂණ කියන එක අපි දැන් මේ දවස්වල ප්‍රවර්ධනයකින් කරමින් යනවා රට පුරා මේ වැඩසටහනේ මමත් සමාජිකේ. එතකොට ඒ පරීක්ෂණ මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ජාතික පිළිකා වර්ධන වැඩසටහන මගින් ඒ පරීක්ෂණ ටික සියල් ඒවා රට පුරාම ප්‍රවර්ධනය කරමින් යනවා. එතකොට අපිට මේ ඉතාමත් ඉක්මනින් මේ පිළිකාවල් තියෙනවා අසාමාන්‍ය පැප් පරීක්ෂණ තියෙන කාන්තාවන් අඳුරගෙන ඒ කාන්තාවන්ගේ තියෙන ඒ කොටස් බලලා. එතකොට අපි දැන් මොකද ඒක තමයි කොල්පොස්කෝපි පරීක්ෂණයට විශේෂ ස්කිල් එකක් ඕන. ඒක ට්‍රේන් වෙන්න ඕන. දැන් අපි ලංකාවේ කීප දෙනෙක් පිළිබඳව ට්‍රේන් වුණා. ඒකට සහතික පත්‍ර ප්‍රදානයක් කරලා ඒ කියන්නේ ස්ට්‍රක්චර්ඩ් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් අපි හදලා දිනවා. මමත් ඒකේ දැන් එක ට්‍රේනර් කෙනෙක්. එතකොට අපි දැන් රට පුරා මේ වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කරමින් යනවා මේ කොල්පොස්කෝපි පරීක්ෂණය සිදු කරන්න. එතකොට සාමාන්‍ය ප්‍රසවහාන ආයුර්වේද වෛද්‍ය සායනිකට යොමු වුණාම මේ විශේෂයෙන් පුහුණු වුණු ප්‍රසවහාන ආයුර්වේද වෛද්‍යවරු ඉන්න කොල්පොස්කෝපි සම්බන්ධයෙන් ඔවුන් මේ පරීක්ෂණය කරලා මේ හඳුනා ගැනීම ක්‍රමවේදය වැඩි දියුණු කරනවා. අනේ ඒ මගින් අපිට පුළුවන් අර මයික්‍රොස්කෝපික් ස්ටේජ් එකේ තියෙන කැන්සර්ස් අඳුරගෙන ට්‍රීට් කරන්න. ඒ ට්‍රීට් කරාම ඒක
පැතිරෙන්නේ නැහැ වැඩි වෙන්නේ නැහැ. එතකොට සම්පූර්ණයෙන් සුවයි. මොකද උන්ට සමහර අය මේ තරුණ කාන්තාවන් උන්ගේ ගර්භාෂය ඉවත් කරන්න බෑ. එතකොට එවැනි වෙලාවක අපි අරක හොයාගත්තට පස්සේ අපිට පුළුවන් ගර්භාෂය ඉවත් කරන්න නැතුව ඒ පොඩි කොටස විතරක් අයින් කරලා එවැනි ප්‍රතිකාර කරපු කාන්තාවන් ඕන තරම් ඉන්නේ. දැන් මගේ ළඟට එනවා එවැනි ප්‍රතිකාර කළා ඊට පස්සේ දරුවෝ ලැබෙනවා. එතකොට පිළිකාවත් අවසානයකට යන්නත් පුළුවන්. ඔව් ඒ කියන්නේ දරුවෙක් ලැබිලා දරුවා ලැබුණාට පස්සේ අපිට ඕනනම් ආපහු චෙක් කරලා ආපහු තියෙනවා නම් අපිට ඒක ගර්භාෂය ඉවත් කිරීම කරන්න පුළුවන්. එවැනි කාරණා. එතකොට හුඟක් කට්ටිය කියන්නේ පිළිකාවක් ලැබුණාම මේ දරුවෝ ලැබෙන එක සම්පූර්ණයෙන් අතහැරලා දානවා මේක මැරෙන්න යනවා එවැනි. දැන් නමුත් එවැනි දෙයක් නෑ. දැන් ඇත්තටම අපි හොඳටම ප්‍රතිකාර කරලා උන්ට සාමාන්‍ය පෞල් ජීවිත දරුවන් ලැබෙන්න ඒ ජීවිත සියල්ලම කරගෙන යන්න පුළුවන් පහසුකම් වැඩි දියුණු කරමින් පවතිනවා. හොඳයි. මාලි මහත්මියට අපි අවස්ථාව දෙනවා. ආයුබෝවන් සුබ දැසනක් ඔබට. ගැටලුව ඉදිරිපත් කරන්න. ඔව් මට තියෙන ගැටලුව දැන් මම නටලියේදී පරීක්ෂණය කළා. ඊට පස්සේ ඒක රිපෝට් එක නටලි පළවෙනි කරාගෙන මාසික විතර ඉස්සෙල්ලා ඒකෙදි බෙහෙත් බොන්න කියලා තියෙනවා. ඉතින් බෙහෙත් ගත්තා. දැන් ආය පරීක්ෂණය කරන්න ඕනිද? ඔව් පැහැදිලිවම කරන්න ඕනේ. මොකද ඒ කියන්නේ ඔය බෙහෙත් බොන්න කියලා කියන්නේ සමහරවිට ආසාදනයක් වගේ ඉන්ෆෙක්ෂන් එකක් වගේ තිබුණොත් පැප් පරීක්ෂණේ පොඩ්ඩක් අර ඉන්ටර්ප්‍රිටේෂන් එක අමාරු වෙනවා. ඉන්ෆ්ලමේටරි ස්මියර් කියලා එනවා. ඒකට ඒ වෙලාවට අපි කරන්නේ ඇන්ටිබයොටික් කෝස් එකක් දීලා ආපහු පැප් පරීක්ෂණේ කරලා බලන්න කියනවා. මොකද අර හරිම පිළිතුර ලබා ගන්න. ඒක නිසා ආපහු පැප් පරීක්ෂණේ කරන්න අවශ්‍යයි ඔබතුමිය. හරි. එහෙම එකපාරක මේ අපි පැප් පරීක්ෂණය හරහා එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා ආපු කෙනෙක්ට නැවතත් මෙය හැදීමේ සම්භාවිතාවක් තියෙනවා. ඔව් වසර ඒක අපි කිව්වා මම කිව්වා වසර 5ක කාලේ අපි සාමාන්‍යයෙන් එක පාරක් පරීක්ෂණය කරොත් ඒක නෙගටිව් නම් ආපහු තව වසර 5කින් කරාම හොඳටම ප්‍රමාණවත්. අපි සාමාන්‍යයෙන් නම් MOH එක ගැන ඇක්ටිව්ලි ගෙන්නන්නේ අවුරුදු 10කින්. මොකද අපිට 5න් 5ට කරන්න පහසුකම් නැති නිසා. නමුත් කෙනෙකුට හිතෙනවා නම් කරගන්න ඕන කියලා වසර 5ක් ඇතුළත ආපහු කරන එකේ තේරුමක් නැහැ. නෙගටිව් පරීක්ෂණයක් තියෙනවා. හරි. 5කින් පස්සේ තමයි කරන්න ඕනේ. දැන් මේක වෛරසයක් කියලා වෛද්‍යතුමා කියන්නේ මේ වෛරසය ශරීරගත වීමෙන් තමයි මේ පිළිකාව තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්නේ. මෙම වෛරසය යම්කිසි ආකාරයකින් පුරුෂ පාර්ශවයට බලපාන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවද? ඔව් ඇත්තටම ඒක ඒ වෛරසයේ ශරීරය රැඳීම නිසා දැන් ඒ කියන්නේ ඉන්නෝ කියන එක ලිංගාශ්‍රිත ඉන්නෝ අපි කියන ජෙනිටල් වෝට්ස් කියලා. ඒ ඇති වෙන සමහර අපි දැකලා තියෙන පුරුෂ පාර්ශවයේ අර ලිංගික මේ පුරුෂ ලිංගයේ ආශ්‍රිතව ශිෂ්ණයේ ආශ්‍රිතව වෝට්ස් වගේ ඇති වෙන සත්‍ය ඒත් මේ වෛරසය නිසා ඇති වෙන්නේ. ඊළඟට තවත් වෙන ඒ පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය. ඒ සමහරුන්ගේ පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය වෙනවා. ඊළඟට ඒ ලිංගිකව කාර්ය යෙදෙන විදි අනුව එතකොට මුඛාශ්‍රිතව ගුදාශ්‍රිතව එවැනි ඉන්න නැතිවීමේ ඇති වෙලා තියෙන මේ වෛරසය නිසා. ඒක නිසා සාමාන්‍ය නමුත් එකම දේ තියෙන්නේ පුරුෂයන්ගේ පුරුෂ ලිංගයේ සාමාන්‍යයෙන් නිතරම සේදෙනවා වගේ නිසා වෛරසය රැඳෙන්නේ නැහැ. ඒක පිරිසිදුකම නිසා. ඒක නිසා වෛරසය රැඳුනහම තමයි මේක ගොඩක් වෙලාවට ඉන්ෆෙක්ට් වෙන්න වෙන්නේ. ඉතින් කාන්තාවන්ගේ තියෙන යෝනි මාර්ගය ඇතුලේ වෛරසය රැඳෙනවා. ඒක නිසා තමයි මේ කාන්තාවන්ගේ අවදානම් වැඩි. හොඳයි. ගැප් ගැල පිළිකා පිළිබඳව අපි කතා බහ කරේ. අවසාන වශයෙන් මේ මාතෘකාව අද දවසේ අවසන් කරන වෛද්‍යතුමනි මොන වගේ පණිවිඩයක්ද අපිට සමාජයට ලබා දෙන්න පුළුවන්? ඔව් සමාජයට ලබා දෙන්න පුළුවන් පණිවිඩය තමයි මම කිව්ව පැහැදිලිවම අර විදියට. දැන් මම කලින් කෝ පැප් පරීක්ෂණයට යොමු වෙන්න ඕන. පැප් පරීක්ෂණයේ ප්‍රතිඵල ආපු පළියටම මේක මොන හරි ගැටලුවක් තියෙන කියලා බිය විය යුතු නැහැ. එතකොට ඔහුට කරන්න ඕන මේ කොල්පොස්කෝපි පරීක්ෂණයකට ඒ පහසුකම් තියෙන ස්ථානයකට යොමු වෙලා ඒ කොල්පොස්කෝපි පරීක්ෂණය කරගන්න එක. මොකද මේ පැප් පරීක්ෂණය පොසිටිව් වෙනවා කියන්නේ ඇත්තටම හොඳ දෙයක්. මොකද ඉදිරියට එන පිළිකාවක් නවත්තගෙන තියෙනවා ඔබ. ඒක නිසා මේ පැප් පරීක්ෂණය පොසිටිව් වෙන ගමම ඒකට වෙලා කලබල වෙලා ගර්භාෂය ඉවත් කරන්න එවැනි කාරණාත් අපිට කියනවා මේ පැප් පරීක්ෂණය පොසිටිව් ගර්භාෂය අයින් කරන්න කියලා. එවැනි දේවල් කළ යුතු නැහැ. ඒක කළා අවශ්‍ය ප්‍රතිකාරය කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. හොඳයි. මේ සම්බන්ධව ඔබට යම් කිසි ආකාරයක ගැටලුවක් තිබෙනවා නම් සහ ඔබ ප්‍රතිකාර ගත යුතු මට්ටමක සිටිනවා නම් ඔබට වෛද්‍යතුමා මුණ ගැහෙන්න පුළුවන් කම තියෙනවා. 077 66 44 914 077 66 44 914 කියන දුරකථන අංකයෙන් ඔබට පුළුවන්කම තියෙනවා කාලය වෙන් කරවා ගන්න වෛද්‍යතුමාට කතා කරන්න. අද දවසේ ප්‍රසව හා නාරි වේද පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහරගම අපේක්ෂා රෝහලෙන් අපි කැඳවා ගන්න සාරද කන්නංගර වෛද්‍යතුමන් බොහොම ස්තුතියි කාර්යබහුල අවස්ථාවක අපිට එක්ක සම්බන්ධ වුණාට. අයිබන් කියලා සමදෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.